දැන් දෛශිකවල ඊළඟ කොටසට යන්නේ තමයි ඒකතල බල පද්ධතියක්. ඒකතල බල පද්ධතියක් කියන්නේ එකම තලයක තියෙන බල කිහිපයක්. දැන් උදාහරණයක් විදිහට මගේ මේ අතයි ගත්තාම මේ දෙන්න දැන් තියෙන්නේ කොහොම ගත්තත් එකම තලයක. මේ තියෙන එකම තලය. දැන් මේ බෝඩ් එක තියෙන මේ තලයයි ආපහු මේ අතයි තියෙන්නේ එකම තලය. හැබැයි මම චෝක් කෑල්ලක් ගෙනලා මේ පැත්තට තිබ්බොත් ඒක වෙන තලයක වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ අත මෙහෙම තිබ්බාම මගේ මේ අත මෙහෙම තිබ්බාම මේ බෝඩ් එකේ තියෙන මේ බෝඩ් එකයි මේ අතයි තියෙන තලයේ නෙමෙයි මේ අත තියෙන්නේ ඊට ලම්බක තලය. අන්න ඒවට කියන්නේ තල දෙකක්. මේ අත මේ තලයේ මේ බෝඩ් එක මේ තලයේ. ආපහු මේ අතත් තියෙන දැන් මේ අතයි බෝඩ් එකයි තියෙන එකම තලයේ. ඒතර ඒකට ලම්බකව මේක තියෙනවා. ඒතර එහෙම ඒවා ගැන නෙමෙයි මේ කතා කරන්නේ තල දෙකක තියෙනවා නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම චෝක් කෑලි තුනක් ගත්තොත් මේ විදිහට දැන් මේ චෝක් කෑලි දෙක තියෙන එක තලයක. දැන් මම මේ චෝක් කෑලි දෙක කොහොම ඇල්ලුවත් කොයි පැත්තට ඇල්ලුවත් මේ චෝක් කෑලි දෙක තියෙන එක තලයක. මේව කොහොම ගෙවුවා. ඊට පස්සේ මම මේ චෝක් කෑලි ගාලා මෙහෙම තිබ්බාම අන්න මේක එනවා තල තුනකට. ඒතර මේක එක තලයක්, මේක තව තලයක්, මේක තව තලයක්. ඒතර තව තල තුනක්. මෙහෙම තියෙන බල ගැන නෙමෙයි මේකෙදි කතා කරන්න යන්නේ. මෙන්න මෙහෙම එකම තලයක තියෙන මේ විදිහට එකම තලයක තියෙන බල කිහිපයක් ගැන. ඒ කියන්නේ මෙහෙම ඕන තරම් බල තියෙන්න පුළුවන්. මේ එකම තලයේ මෙහෙම බල ගොඩක් තියෙන්න පුළුවන්. තුනක් හරි දැන් මම තුනයි පෙන්නලා තියෙන්නේ. අන්න එහෙම තියෙන බල වලට තමයි ඒකතල බල කියලා කියන්නේ. එතකොට මේ coplanar forces ඒකතල බල. මෙන්න මේ ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්ත බලය හොයන එක තමයි අපි මෙතනදි මේ කරන්න යන්නේ. ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්තය. දැන් බල දෙකක සංප්‍රයුක්තය අපි දන්නවනේ. ඒ තමයි දැන් මේ පැත්තට දෛශිකයක් තිබ්බොත් සහ මේ පැත්තට දෛශිකයක් තිබ්බොත් ඕගොල්ලන්ට මතකයි දෛශික දෙක PQ නම් මේ සංප්‍රයුක්තය R නම් අපිට R ලියන්න පුළුවන් P වර්ගය දන Q වර්ගයේ වර්ගමූලය කියලා. එතකොට එහෙමනේ අපි බල දෙකක් තිබ්බොත් අපි ඔක ලියාගන්නේ. අන්න ඒ විදිහට අපි කරන්නේ අපිට මේ වගේ දෛශික දැන් බල කියන්නේ දෛශික. දැන් මේ මූලධර්මයේ ඕනම දෛශිකයකට වළංගුයි. අපි කරන්නේ මේ වගේ දෛශික කොපමණ ප්‍රමාණයක් තිබ්බත් අපි ඒක මේ වගේ එකිනෙකට ලම්බක දිශා දෙකකට කඩා ගන්නවා. එතකොට අපිට මේ සංප්‍රයුක්ත ලියා ගන්න ලේසි වෙනවා. අපි ඒක එහෙම දෙයකට කඩා ගන්නවා. එතකොට අපි මේ දෛශික දෙකකට කඩා ගන්න හේතුව තේරෙනවා ඇයි කියලා. දැන් අපි දන්නේ මේ දෛශික දෙකක් ගත්තාම ඒ දෛශික දෙක එකිනෙකට ලම්බ කරා අපිට ලේසියෙන්ම මේක ලියන්න පුළුවන්. දැන් අර දෛශික දෙක මෙහෙම ආන්තව තියෙනකොට මේ දෛශිකයයි ඕගොල්ලන්ට මතකයි මේක තීටනම් මේක අපි අහන් ලියන්නේ P වර්ගය දන Q වර්ගය දන 2p2 cos θ. එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙනවා මේක සුළු කිරීම යම් තාක්ෂණයට අපහසුයි. ඒ නිසා තමයි අපි මේ ක්‍රමයට සුළු කිරීමට යන්නේ. දැන් මේක ඕනම දෛශිකයකට වළංගු වෙන්නේ. දැන් පුතාලා දන්නවා දෛශික කිව්වම බලය, ප්‍රවේගය, ගම්‍යතාවය, කෝණික ප්‍රවේග ඒ ඕනම එකක් දෛශිකයක්. ඉතින් මේ මූලධර්ම දෙකම ඕනම දෛශිකයකට වළංගු. එකකටත් බල දෛශික කීපයකටත් වළංගු. අපි කරන්නේ මේ මූලධර්මයෙන් මේක ගන්නවා වඩා ලේසි නිසා සුළු කරනවා. එතකොට බල කීපයක් දුන්නාම බල කියන්නේ දෛශික. එතකොට ඒ බල කිහිපයම මෙන්න මේ ආකාරයට සකස් කරගන්නවා. මේ ආකාරයට කිව්වේ මෙන්න මෙහෙම එකිනෙකට ලම්බක දිශා දෙකකට සකස් කරගන්නවා. y දිශාවට තියෙන ඔක්කොම බල x දිශාවට තියෙන ඔක්කොම බල කියනවා. දැන් ඒකට හේතුව තමයි මේ විශ්වයේ තියෙන ඕනම දෛශිකයක් එකිනෙකට ලම්බක දිශා දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දන්නවා.
දෛශිකය අපි v කියලා ගත්තොත් මේ දෛශිකයේ කෝණය අපිට තියෙනවා නම් මේ පැත්තට ලියන්න පුළුවන් v cos θ මේ පැත්තට ලියන්න පුළුවන් v sin θ. ඕක තමයි දෛශික නිරූපණය වෙන්නේ. ඒ වේදනය නිරුණාට පස්සේ මේක නෑ. අන්න ඒක නිසා මෙන්න මේ විදිහට අපි කරන්නේ අපිට දෙන බලපොළු පද්ධතියම මේ වැඩේ ලේසි මේ විදිහට සුළු කරගන්න එක ලේසි. මේකට වඩා. දැන් විශ්වයේ තියෙන ඕනම දෛශිකයක් එකිනෙකට ලම්බක දිශා දෙකකින් නිරූපණය කරන්න පුළුවන් මේ වගේ. එතකොට බල පද්ධතියක් දුන්නාම බල ගොඩාක් දුන්නාම ඒකේ තනි බලයක්, තනි බලයක් හැදෙන්නේ. ඒ හැදෙන තනි බලයක් අපි මෙහෙම එකිනෙකට දිශා දෙකකට නිරූපණය කරගන්නවා. එතකොට හැදෙන තනි බලය අන්තිමට අපිට හැදෙන තනි බලය ලියා ගන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ මේ තියරම් එක මොකද්ද? r සමානයි x වර්ගය දන y වර්ගය එකතු වෙනවා. මේ පයිතගොරස් තියරම් එක කියලා දාන්න. දිශාව නම් tan θ ලියලා tan θ ට සම්මුඛ පාදයේ දුර වෙන්නේ y y විදිහේ x කියලා ලියන්න පුළුවන්. මේක තමයි තියරම් එක. ඒ කියන්නේ අපිට ඒකතල බල පද්ධතියක්. දැන් ඒකතල බල කියන්නේ මොකද්ද කියලා මම කිව්වා. එකම තලයේ තියෙන බල මම පෙන්නුවා. ඒකතල බල පද්ධතියක් දීලා සංප්‍රයුක්තය හොයන්න කිව්වහම අපි කරන්නේ මුළු බල පද්ධතියම එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරලා ඒ දෙකෙන් හැදෙන කොටස් ටික අපි y සහ x කියලා හිතුවොත් අනේ නම් මුළු බල පද්ධතියම සංප්‍රයුක්ත බල එනවා x වර්ගය දන y වර්ගය එකතු වර්ගමූල. දැන් ඔගේ එක්සැම්පල් එකක් විදියට මෙහෙම හිතන්නකෝ. මගේ ඇඟට මේ හැම පැත්තටම කඹ දාලා එක එක පැති වලට එක එක විදියට අදිනවා. ඒ ඇද්දාම අන්තිමට මම කොයි හරි පැත්තකට ඇදිලා යයි. අන්නේ ඇදිලා යන්නේ සංප්‍රයුක්ත බලය. අන්නේ සංප්‍රයුක්ත බලයේ සෙවීම තමයි මෙතනදී මම මේ පැහැදිලි කරන්නේ. හැබැයි මේක වළංගු වෙන්නේ අර එක එක දිශාවලට දාපුවාම තල කීපයක් එනවා. ඒවට නෙමෙයි මේ පැහැදිලි කරන්නේ එකම තලයේ. මෙතනින් කඹයක්, මේ තලයේම මෙතනින් කඹයක්, මේ තලයේම මෙතනින් කඹයක්, මේ තලයේම මෙතනින් කඹයක්, මෙතනින් කඹයක්, මෙතනින් කඹයක්. හරියට මේ බෝඩ් එකේ යන්නේ එකම තලයේ මෙහෙම කඹ ටිකක් තියනවට තමයි. අන්න ඒක තල බලන්න. එතකොට මට මේට කඹයක් එහා පැත්තට කඹයක් දැම්මොත් තල කීපයක් දැන්. ඒක නිසා එහෙම එකක් ගැන නෙමෙයි මේ සාකච්ඡා කරන්නේ මෙන්න මෙහෙම එකම තලයේ තියෙන බල ගැන. right. මෙන්න මේ ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්තයේ සෙවීම. දැන් මේක දෛශික පාඩමටමයි අයිති. දැන් බලය කියන්නේ දෛශිකයක්. හැබැයි මම මේ කියන තියරම් එක බලවලටත් වළංගුයි ප්‍රවේගයේ ගම්මිතාවය කෝණික ප්‍රවේගයේ කෝණික ගම්මිතාවය සියලුම වර්ගයේ දෛශික වලට අයිති. දුර, ශක්තිය, කාලය, වේගය, ක්ෂමතාවය, කාර්යක්ෂමතාවය ඒවට මේවා වළංගු නැහැ. මොකද ඒවා දෛශික නෙමෙයි. ලියන්නේ නම් මාතෘකාව ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්ත බලය. The resultant force of coplanar force system. ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්ත බලය. අපි ඉස්සෙල්ලා මතක් වෙන්න අපිට බල දෙකක් දුන්නාම ඒ බල දෙකේ සංප්‍රයුක්ත බලය හොයමු. එක්සැම්පල් එකක් මෙන්න example 1 මේ පැත්තට තියෙනවා නිව්ටන්ස් 3ක් මේ පැත්තට තියෙනවා නිව්ටන්ස් 4ක්. දැන් මගේ බල පද්ධතියේ තියෙන්නේ බල දෙකයි. මෙන්න මේ බල දෙක. දැන් මේ දෛශික දෙකක්ම තමයි. ලියන්න ඉතල පුතා නෝට් එකේ මේවා තියෙනවානේ. ඉහත බලවල සංප්‍රයුක්ත බලය සහ දිශාව සොයන්න. ඉහත බලවල සංප්‍රයුක්ත බලය සහ දිශාව සොයන්න.
ඊට බලවල සංප්‍රයුක්ත බලය සහ දිශාව සොයන්න. right. උදාහරණ හැමතිස්සෙම කරන්නේ මෙහෙමයි. මේ එකකට ලම්බක දිශා දෙක, මේක y අක්ෂය, මේක x අක්ෂය කියලා හිතන්න. කවුරුද දන්නවද ඒවලදී? එහෙනම් අපි කරන්නේ මෙන්න මේක සම්පූර්ණ කරගන්නවා. yx කියන්නේ මේ පාද අසමාන නිසා. එතකොට මේකෙන් ඉන්නේ ඇත්තටම ඍජු කෝණ ආශ්‍රයක්. මේක හතරක් නිසා මේ පැත්තට උස වැඩි, මේ පැත්තට ඇත්තටම උස අඩුයි. ඒ කියන්නේ මේකට දෛශික නිරූපණයක් කරන්න ගියොත් මේ පැත්තට තියෙන උස අඩුයි. මේ පැත්තට තියෙන උස වැඩි. මේ විදිහට. ඒ කියන්නේ පරිමාණයට වදින්න. ඒ නිසා තියෙන්නේ මෙහෙම. right. දැන් මේක සංප්‍රයුක්ත අපි හොයන්න යන්නේ මේ නිව්ටන් 3 x කියලා ගන්න, නිව්ටන් 4 y කියලා ගන්න. संप्रयुक्तය r संप्रयुक्तයේ දිශාව තිරසට θ කෝණයක් කියලා මෙහෙම ගන්න. දැන් ඕගොල්ලෝ මේ වයිදී ඒ වල එක්සෑම් එකේදීත් එහෙමයි උපු කර කර ඉන්නේ කෙලින්ම පයිතගොරස් තියරම් එක තමයි දාන්නේ. එතකොට මේක y නම් මේකත් y මේක x එහෙනම් r වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය. එහෙනම් කෙලින් මේක අපි ලියන්නේ. පයිතගොරස් තියරම් එකකින් තමයි ඔක ලියන්නේ. එහෙමවත් ඒ වුණාට එක්සෑම් එකේ ලියන්න ඕනේ. එහෙනම් r කියන්නේ y වර්ගය ධන x වර්ගය වර්ගමූල. දැන් ආදේශම කරමු. y ට තියෙන නිව්ටන් 4යි 4 වර්ගය ධන 3 වර්ගය. මේකත් හොඳට අහගන්න. මොකද්ද? දැන් එක්සෑම් එකේ මම මේ උඩින් ලියන එක ලියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේක ලිව්වට මේකට ලකුණු වෙන්නේ නැහැ. ලකුණු කැපෙන්නේ නැහැ. අවශ්‍ය නම් ලියන්න. ඒකට වෙලාව ලියන්න වෙලාව නාස්ති වෙන අපරාධ. මේක හිතේ තියාගෙන මේක මාදේශ කෙරුවට කමක් නැහැ දක්ෂයි. අර මුල්ම ඇප්ලිකේෂන්ස් දෙකේදී විතරක් කොහොම කරමු. එතන විතර බල දෙකයි තියෙන්නේ. මේ තියෙන්නේ 16, මේ තියෙන්නේ 9, මේකෙන් එන්නේ 25 එකතු කරුවාම 25 වර්ගමූලයේ නිව්ටන්ස් 5යි. ඒතකොට සංප්‍රයුක්තය එන්නේ මේ දිශාවට. හැමතිස්සෙම සංප්‍රයුක්තය මේ දින අතරින් යන්නේ. හැමතිස්සෙම වැඩි බලය ආසන්න වෙලා යන්නේ. වැඩි බලය ආසන්න වෙලා යන්නේ. එනිසා දිශාව මේ විශාලත්වය නම් මැග්නිටියුඩ් එක විශාලත්වය නිව්ටන්ස් 5යි. හැමතිස්සෙම මේ සුළු වෙලා ගන්න දෙන්නේ නැහැ. ඊළඟ දිශාව ඩයිරෙක්ෂන්. දිශාව කියන්නේ නම් tan θ සමානයි සම්මුඛ පාදය y බෙදීම x බද්ධ පාදය x. එහෙනම් tan θ සමානයි. එහෙනම් tan θ කියන්නේ මේක 4යි මේක 3යි 4 බෙදීම 3. ඒ නිසා θ වලට ලියන්න පුළුවන් උත්තරේ තමයි θ සමානයි tan ඉන්වර්ස් 4 බෙදීම 3. උත්තරේ උඩ පැහැදිලි. ඔන්න බල දෙකක් තියෙනකොට සංප්‍රයුක්ත බලය. එතකොට අපි බල එකක් තියෙනකොට සංප්‍රයුක්ත බලයක් නැහැ. තියෙන බලයම තමයි තියෙන සංප්‍රයුක්ත බලය. දැන් එක බලයක් තම මෙහාට තියෙද්දි මේකම තමයි සංප්‍රයුක්ත බලය. ඒතර අවශ්‍ය නැහැ මේක සංප්‍රයුක්තයක් ගන්න. ඔන්න බල දෙකක් තියෙනකොට හෙව්වා. මේ බල දෙකක් තියෙනවා. ඊට පස්සේ බල තුනක් අරගෙන එකක් කියමු. බල තුනක්. ඒතර අපි කරන පිළිවෙල තමයි අපි මේ ලියන්න යන්නේ. මොකද්ද කරන පිළිවෙල කියලා අපි ඊළඟ නෝට් එකේ කරමු. මේ එක්සැම්පල් එක කරමු. ඒතර තමයි ඔය ගැන හරි අවබෝධය එන්නේ. right. second example එකට යමු. මේ පැත්තට නිව්ටන්ස් 6යි මේ පැත්තට ආපහු නිව්ටන්ස් 2යි. මේ ලක්ෂයක දික්‍යාතන බලාවගයක් කියලා තියෙන්නේ. ආපහු මේ පැත්තට නිව්ටන්ස් 9යි. මේ පැත්තට නිව්ටන්ස් 3යි. මෙන්න මේ විදිහටයි මේක තියෙන්නේ. මේ එකතල බල පද්ධතියක්. ඕනනම් මේ x ලක්ෂයකදී ක්‍රියා කරන්න. එතගන්න රූප සටහන හැමදෙනාම ඉස්සලා දින්න ඕක. ඔයගලගේ නෝට් එකේ ඔක පැහැදිලිව තියෙන්න ඕනේ.
මේක නිව්ටන් 6යි මේක නිව්ටන් 2යි මේක නිව්ටන් 9යි මේක නිව්ටන් 3යි. එතකොට මේ හිතවල දිශා අත්‍යවශ්‍යයි. හැබැයි මතක තියාගන්න මේ දෛශික නිරූපණයක් නෙමෙයි. මොකද දෛශික නිරූපණයක් නම් පරිමාවට අඳින්නේ 3 කියන එක නා පොඩි ඒ වගේ 3 ගුණයක් වෙනකොට 9 කියන එක ඇමරිකාට දිගයි. ඒ නිසා මේ දෛශික නිරූපණයක් නෙමෙයි. ඒ වල ගණන් යන දෛශික නිරූපණයට අර පරිමාණයට ඇදලා එවන්නේ නැහැ. ඕගොල්ලෝ තමයි ඒක දැනගන්න. මේ කැලේ වඩා මේක දිගයි. මේකට වඩා මේක දිගයි. එතකොට මේ නිව්ටන් දෙකේ කැලේ තමයි කොටම. ඊළඟට දිග 3. ඊළඟ දිග 6 දිග වැඩි වෙන්නේ 9. ඒ කියන්නේ දෛශික නිරූපණයක් පවතින වෘත්තයකට මෙන්න මේ විදිහටයි එන්නේ. මෙන්න මේ විදිහට දෛශික නිරූපණයක් එන්නේ. ඕකේ. මෙයා තමයි දිග අඩුම නිව්ටන් 2 ඊට පස්සේ නිව්ටන් 3 ඊළඟ නිව්ටන් 6 වැඩිම දිග වෙන්නේ නිව්ටන් 9. මේක තමයි දිග. ඉතින් එහෙම අර දෛශික නිරූපණයක් පරිමාවට අනුව ස්කේල් එකකට එක්සැම්පල් එවන්නේ මේ වගේ තියෙනවා. දැන් ගන්න කියන්නේ x ලක්ෂයකදී ක්‍රියා කරන බල හතරක් රූපයේ දැක්වේ. x ලක්ෂයේදී ක්‍රියා කරන බල හතරක් රූපයේ දැක්වේ. ඒවා ඒකතල බල වේ. යුනික් කියන්නේ කෝප්ලේනර් ෆෝසස් ඒකතල බල වේ. යන්න පද්ධතියේ සංප්‍රයුක්ත බලයක් දිශාවත් සොයන්න. සංප්‍රයුක්ත බලයක් දිශාවත් සොයන්න. හරි දැන් බලන්න අපි මම දැන් අර ඉස්සෙල්ලා පැහැදිලි කෙරුවා වගේ අපිට එක බලයක් තිබ්බොත් සංප්‍රයුක්ත බලයක් ඒකම තමයි. අපිට බල දෙකක් තිබ්බොත් ඒවා එකම සරල රේඛාවේ තිබ්බොත් මෙන්න මේ වගේ නිව්ටන් මේ පැත්තට 5යි මේ පැත්තට නිව්ටන් 2යි කියලා තිබ්බොත් එකම සරල රේඛාවේ තිබ්බොත් ඒක නිකම්ම ලියන්න පුළුවන් මේ පැත්තේ නිව්ටන් 3යි කියලා. ඉතින් මේ වගේ ඒවා සාමාන්‍යයි. අපිට වැදගත් වෙන්නේ දිශාව වෙනස් වෙනකොට. මෙන්න බල දෙකකට වඩා තියෙනවා. එතකොට අපි මේකේ සංප්‍රයුක්ත බලය හොයනවා. මේකේ සංප්‍රයුක්ත බලය හොයනකොට අපි කරන්නේ මම අර කියපු එක. දැන් විශ්වයේ තියෙන ඕනම දෛශිකයක් දිශා දෙකකට නිරූපණය කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරනවා. දැන් විභේදනය කරනවා කියන්නේ පුතාලා cos θ sin θ වෙන්න ඕනේ නැහැ. විභේදනය කරනවා කියන්නේ යම්කිසි දිශාවක් සලකලා ඔක්කොම බල ඒ දිශාවට ගන්නවා කියන එක. එතකොට cos θ sin θ එන්නම ඕනේ නැහැ. මොකද මේ දකුණු දිශාවට ගන්න ගියාම මේ වම් දිශාවට තියෙනවා ඍණ කියලා කෙලින්ම ලියන්න පුළුවන්. එතකොට cos θ sin θ එන්නේ නැහැ. ඒ නිසා විභේදනයේදී cos θ sin θ එන්න ඕනේ කියන නීතියක් නැහැ. ඕන නැති cos බිඳුවේ නිකුත් කරාම cos බිඳුව කියන්නේ එකයි. අන්න ඒක. එහෙම අදහස ගන්න එපා බොරුවට දිගට. විභේදනය කරනවා කියවම cos θ sin θ ඕනේ නැහැ. විභේදනය කරනවා කියන්නේ මේ යම් දිශාවක් අරගෙන ඔක්කොම බල ඒ දිශාවට ගන්න. එතකොට ඒ දිශාවට තියෙන බල ධන මේක මම හැමතිස්සම කියන එකක් වෙක්ටර්ස් වලදී දෛශික වලදී. ඒ දිශාවට තියෙන බල ධන ප්‍රතිවිරුද්ධව තියෙන බල ඍණ. ලම්බකව තිබ්බොත් අතාරිනවා ආනතව තිබ්බොත් විභේදනය කරන්නේ. දැන් එක්සැම්පල් එකක් විදියට අපි මේ පැත්තට බල විභේදනය කරන්න ගියාම මේ පැත්තට තියෙන බල ධන අනිත් පැත්තට මෙහාට තියෙන බල ඍණ. ලම්බකව තියෙන අතාරින්න මෙන්න මේ වගේ ආනතව තිබ්බොත් අපි සලකන්නේ මේ පැත්තට නම් මේ වගේ ආනතව තිබ්බොත් මේ පැත්තට විභේදනය කරලා බලන්න. හැබැයි නැවත කියනවා විභේදනය කරනකොට සුළු කෝණ වලට විභේදනය කරන්න මහා කෝණ වලට විභේදනය කරන්න එපා. සුළු කෝණ වලටයි විභේදනය කරන්න.
right එහෙනම් බලන්න දැන් ඔයාලට හොඳට තේරෙනවා මේක නිව්ටන්ස් 6යි මේක නිව්ටන්ස් 2යි එහෙනම් මේ x අක්ෂයෙන් ක්‍රියා කරන මේ පැත්තට මුළු බලය නිව්ටන්ස් 8යි එහෙනම් මේ පැත්තට 8ක් තියෙනවා එහෙනම් ඔය පද්ධතිය අපි හදා ගන්නවා මේ පැත්තේ නිව්ටන්ස් 8ක් ඔන්න මේ පැත්තට විභජනය කෙරේ දැන් පුතාට ඕන දකුණු පැත්තටම ගන්නත් පුළුවන් ඒකට හැබැයි දකුණු පැත්තට ඍණාත්මක වෙනවා ආපහු මේ පැත්තට 9 මේ පැත්තට 3 මේ පැත්තට 6යි එහෙනම් ඔය බල පද්ධතිය මේ පැත්තට 8යි මේ පැත්තට 6ක් තියෙනවා. ඉතින් අර එතකොට මේ දිගට වඩා මේ දිග අඩුයි. එතකොටත් තියෙන්නේ ත්‍රිකෝණාංශ. දැන් ආයෙත් මේක සම්ප්‍රයුක්තය ලියන්න පුළුවන්. ඔන්න එහෙනම් මේ බල පද්ධතියේ y දිශාවට තියෙන සියලු බල ලියන්න. මේ බල පද්ධතියේ x දිශාවට තියෙන සියලු බල ලියන්න. හැබැයි x දිශාවට බල ගන්නකොට ඊට ලම්බකව තියෙන y දිශාවට බල ගන්නෙ නැහැ. 6යි 2යි ගන්නකොට 9යි 3යි ගන්නෙ නැහැ ලම්බක නිසා. ලම්බක විභජන කරලා cos 90 cos 90 බිඳුව. ඒ වගේම සිරස් බල ගන්නකොට තිරස් බල ගන්නෙ නැහැ. 9යි 3යි ගන්නකොට තිරස් තියෙන 2යි 6යි යට ඇරෙන්නේ. ඒ නිසා. එහෙනම් දැන් මේක හරිය ලේසියෙන් ලියන්න පුළුවන්. මේ වගේ තැන්වලදී පුතාලා වීඩියෝ එක ස්ටොප් කරලා උත්තරේ ගන්න දිශාවත් එක්කම එහෙනම් r කියන්නේ දැන් r වර්ගය කියන්නේ x වර්ගය දන y වර්ගය 6 වර්ගය දන 8 වර්ගය එකතුවේ වර්ගමූලය ඕනනම් ඉස්සෙල්ලා වගේ මෙහෙම ලියා ගන්න පුළුවන් පුතාට මේ කියන්නේ y වර්ගය දන x වර්ගයේ වර්ගමූලය කියලා දැන් y පැත්තට තියෙන්නේ 6යි x පැත්තට තියෙන්නේ 8යි හැබැයි ඉතින් ඇත්තට මේක x වල ඍණ පැත්තට තියනවා කියලා ඍණාට එහෙම දාන්න යන්න එපා මේ පැත්තට තියෙන අගේච්චර වර්ග කරලා ඉඳන් වර්ග කරනකොට ඍණ එකක් වුණා දාන්න. ඒ නිසා මේ 64යි 36යි 100යි 100 වර්ගමූලය 10යි. එතකොට මේ පැත්තට තියෙන මුළු වර්ගයේ නිව්ටන්ස් 10යි. ඔන්න මේ බල පද්ධතියෙම හැදෙන මුළු බලය තනි බලය නිව්ටන්ස් 10යි. ඒ කියන්නේ අපි ඔය විදියට මෙතන වස්තුවක් තියනවා කියන්නේ ඇණයක් හරි මොකක් හරි ගහලා තියෙනවා. මේකට මේ විදිහට තන්තු හතරක් දාලා ඇද්දොත් එහෙම ඔය ඇණේ ගැලවිලා ඇණ යනවා මේකට. ඒක තමයි යුතු දෙයක් සම්පූර්ණ. දිශාව අපි ලියමු. දිශාව එහෙනම් දිශාව කියන්නේ හැමතිස්සෙම ලම්බ කරන් tan θ වලින් tan θ කියන්නේ සම්මුඛ පාදයේ 6යි මේක 6යි නම් මේකත් 6යි ඒකයි y විදිහට තියෙන්නේ. බද්ධ පාදයේ 8යි. එහෙනම් θ සමානයි tan inverse 3 බෙදීම 9. දැන් මොන වැඩේ හරි. දැන් බලන්න මේ බල හතර වෙනුවට තනි බලයක් හැදෙනවා. ඒක තමයි සංප්‍රයුක්ත බලය. ඒ බලයේ උත්තරේ තමයි R. ඒකේ උත්තරේ තමයි නිව්ටන්ස් 10. එතන මේක වෙනුවට මේ ඔක්කොම වෙනුවට හැදෙන්නේ මේ තනිය. මෙයයි වෙනුවට නිව්ටන්ස් 10ක් හැදෙනවා. මෙතන ඉඳලා මෙන්න මෙච්චර කෝණයක් පානවා. ඒතර මේවා ලඝු බලලා සුළු කර යන්නේ නැහැ. ඒවල එහෙම අනවශ්‍යයි. එක්සෑම් එකේ තියෙන්නේ ඔය විදිහට තමයි. දැන් මොකද්ද මේ තියරම් එක කියලා බලන්න. තියරම් එක තමයි බල පද්ධතියක් එහෙම නැත්නම් දෛශික පද්ධතියක් තියෙනකොට ඒ මුළු පද්ධතියම එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරන්න පුළුවන්. ඒක ඒකතල බල පද්ධතියක් තියෙනවා නම් බල 50ක් තියෙනවා නම් බල 50ම x දිශාවට විභේදනය කරනවා. හැබැයි මේ විභේදනය කරද්දී සිරස් ඊට ලම්බකව දිනනවා තේරෙන්නේ. අනන්ත තිබ්බොත් විභේදනය කළා ගන්න. ඒ විභේදනය කරද්දී මතක තියාගන්න සුළු කෝණයේ පැත්තට හරවන්න මහා කෝණ පැත්තට හරවන්නේ නැහැ. එතකොට අපිට බල පද්ධතියක් තියෙනකොට ඒ බල පද්ධතියම අපි කරන්නේ තිරස් දිශාවට විභේදනය කරනවා ආපහු සිරස් දිශාවට විභේදනය කරනවා. ඒකට හේතුව තමයි විශ්වයේ තියෙන ඕනම දෛශිකයක් එකිනෙකට ලම්බක දිශා දෙකකින් නිරූපණය කරන්න පුළුවන් නිසා මේකෙන් හැදෙන සංප්‍රයුක්ත බලය එකිනෙකට ලම්බක දිශා දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඒකේ සංප්‍රයුක්තය හෙව්වාම අන්න පද්ධතියේ සංප්‍රයුක්ත බලය එනවා.
හැබැයි මතක තියාගන්න දැන් අපිට ගොඩාක් බල තියෙනකොට අපිට හිතෙන්නේ නැහැ කොයි පැත්තටද ධන කියලා. ඔයා කොයි එක පැත්තක් ගන්න ඒ පැත්තට ඍණාවොත් උත්තරේ ඒ පැත්තට නෙවෙයි තියෙන අනිත් පැත්ත. දැන් එක්සැම්පල් එකක් විදිහට මෙන්න. ඉතින් ඔයා මේ පැත්තට ගන්න තු පහළට ගත්තා කියලා. පහළට තියෙන ඍණ 6යි. ඒ ඍණ 6යි කියන්නේ පහළට ඩවුන්වර්ඩ්ස් ඍණ 6 කියන්නේ අප්වර්ඩ්ස් ධන 6යි කියන්නේ. ඒක පුතාලා ඍණ 6 පහළට දාලා මුලින් ඇඳට දෙවනියට අදිනවා ධන 6 දාන ඔබ පැත්ත. එහෙමයි කරගන්න. එහෙනම් ඉස්සෙල්ලම තියරම් එක ලියා ගන්න. කියන්න ඒකතල බල පද්ධතියක් ඇති විට එහි සංප්‍රයුක්ත බලය සොයන ආකාරය. කියලා ලියන්න. එක මුළු බල පද්ධතියම එකිනෙකට ලම්බක දිශා දෙකකට දැන් මතක තියාගන්න ඔහොම විභේදනය කරද්දී ඕගොල්ලන්ට කැමති දිශා දෙකකට විභේදනය කරන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕන නම් මෙන්න මේ ආනන්ද දිශාවකුයි ඒකට ලම්බක දිශාවකට විභේදනය කරන්න පුළුවන්. හැබැයි ඒක කරදරයි. හොඳම දේ තමයි x දිශාවටයි y දිශාවට විභේදනය කරන්නේ. එකිනෙකට ලම්බක දිශා දෙකකට වරන් විතර x, y විභේදනය කරන්න. දෙක එකිනෙකට ලම්බක දිශා දෙකකට වරහන් ඇතුලේ x දිශාවට y දිශාවට විභේදනය කරන්න. ලියන්න. දෙක සංප්‍රයුක්ත බලයේ විශාලත්වය ලියන්න. වර්ගමූල y වර්ගය දන x වර්ගය. संप्रयुक्त बले विशालत्वය वर्गमूल y वर्ग දන x वर्ग ලෙස ලියා සුළු කරන්න. ඒ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය ලෙස ලියා සුළු කරන්න. ඊළඟට ලියන්න संप्रयुक्त බලයේ දිශාව संप्रयुक्त බලයේ දිශාව tan theta මගින් ලියන්න. ඔය ඔක්කොම ඇඳලා පෙන්නන්න. මේ y දිශාවට විභේදනය කරපු මුළු වර්ගයන් වල එකතුව නම් මේ x දිශාවට විභේදනය කරපු මුළු වර්ගයන් වල එකතුව නම් මේක සංප්‍රයුක්තය නම් මේක tan theta ලියවෙන්නේ. එතකොට tan theta සමානයි මේ පැත්ත y නම් මේ පැත්තත් මේ පැත්තත් y මේ x සමුඛ පාදයක බෙදනවා බද්ධ පාදයක. ඒ නිසා theta එනවා tan inverse y divided by x කියලා. මෙන්න ඔය විදිහටයි. right. අපි මේකේ පොඩි ප්‍රූෆ්මන්ට් එකක් බලමු. මේක මෙහෙම වෙනවද කියලා. ලියන්න ඉහත ගණනය කිරීම නිවැරදි බව.
හරි. ඉස්සල්ලාම ඊළඟ එක්සැම්පල් එක මේ යන්නේ තුන්වෙනි හතරවෙනි එක. උදාහරණ මෙන්න මෙහෙම ලියන්න එක්සැම්පල් කියලා ඊළඟ එක හතර වගේ ගන්නේ. මෙන්න මේක අපි දැන් ක්‍රම දෙකකට හොයන්න යන්නේ බලමු ක්‍රම දෙකකින්. මේ එක බලයක් මේක ලියාගන්න නිව්ටන්ස් 3යි. ඊළඟට මේ තා අනිත් බලය මේක නිව්ටන්ස් 2යි. මේ කෝණාංශක 60යි. දැන් මේක සංප්‍රයුක්තය ලියන්නයි යන්නේ. සංප්‍රයුක්තයේ හැමතිස්සෙම වැඩි දර්ශකයට ආසන්නව යන්නේ. මෙන්න සංප්‍රයුක්තය හරිමැදින් නෙමෙයි යන්නේ. 3යි 3යි නම් හරිමැදින් යන්නේ. සංප්‍රයුක්ත බලය වැඩි බලයට ආසන්න වෙලා යන්නේ. ඉතින් මේක දෙන්නේ ඔයගොල්ලෝ දන්නා බල සමාන්තර ආශ්‍රිත ක්‍රමයෙන් මේ විදිහට ඒවා අඳින්න ඕනේ. අපි දැන් දන්න නිසා කෙලින්ම ලියමු. දැන් සමාන්තර ආශ්‍රිත ක්‍රමය කරලානේ තියෙන්නේ. right. මේකෙන් ඕක උත්තරේ ලියා ගන්න පුළුවන්. ඒකම ඉස්සෙල්ලා ඕක උත්තරේ ලියන්න එකපාරට මේ වගේ තැන්වලදී පුතාලා ඔය වීඩියෝ එක ස්ටොප් කරන්න. හරි. එතකොට හැමෝම දන්නවා මේකේ මම ඉස්සෙල්ලා ලියන්නම් මතක් වෙන්නේ නැහැ උගලන්ට p වර්ගය දන q වර්ගය දන 2pq cos θ. උදාහරණ ආදේශ කරලා බලන්න. අපි එක බලයක් මේක p කියලා ගමු. කැමති දේ ගන්න පුළුවන් මේ q කියලා ගමු. එහෙනම් මෙතන දෙනවා 3 වර්ගය දන 2 වර්ගය දන 2pq. 3 වැඩි කිරීම 2 වැඩි කිරීම cos 60. දැන් මෙතන cos 60ක් වෙනවා. cos 60 උත්තරේ ඔයගොල්ලෝ දන්නවා භාගයයි. cos 60 කියන්නේ භාගයයි. මේ cos 60 කියන්නේ භාගයයි. එතකොට මෙතන භාගය දාන්න පුළුවන්. එතකොට මේ තියෙන 3 වර්ගයේ 9යි 2 වර්ගයේ 4යි මෙතන දෙනවා 13ක් ගන්න. මේ භාගයට මේ භාගය කැපෙනවා මෙතන දෙනවා 6ක්. මේ භාගයට මේ දෙක කැපෙනවා 3 අධික 6ක්. එතකොට එන්නේ මූල 19යි කියලා. බලන්න එතකොට සංප්‍රයුක්ත බලය එන්නේ මූල 19යි කියලා. විශාලත්වය. right අපි ඕක දැන් අපි මේක සත්‍ය බව පෙන්වන්න යන්නේ. කොහොමද කරන්න යන්නේ? මේ සමීකරණය භාවිත කරන්නේ. අපි කියවනේ ඕනම බල පද්ධතියක් එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරලා සංප්‍රයුක්තයෙන් ඕක හම්බ වෙනවා කියලා. right අපි එනවා ඕක පෙන්නමු. කොහොමද පෙන්වන්නේ? අපි තිරස් දිශාවට විභේදනය කරනවා. ලියන්න බව පෙන්වීම කියලා ප්‍රූෆ් පොයින්ට් එක ලියන්න. ඉස්සෙල්ලා ලියන්න ඉහත බල දෙක x හා y දිශාවට විභේදනය කරමු. ඉහත බල දෙක x හා y දිශාවට විභේදනය කරමු. x හා y දිශාවට විභේදනය කරමු. හරි. දැන් බලන්න ඔන්න x දිශාවට y දිශාවට විභේදනය කරනවා. එහෙනම් පුතාලා ඉස්සෙල්ලා මෙන්න මේ රූප සටහන තමයි මේ රූප සටහන තමයි මේ පැත්තට 2 නිව්ටන් මේ පැත්තට 3 නිව්ටන් මේක අංශක 60. එහෙනම් මේ දෙක විභේදනය කරන්න මේක එක ළඟ ලියාගත්තාම හොඳයි වෙන්නේ. හරි. තිරස් දිශාවට එනවා දෙක විතරක් නෙමෙයි බලන්න තව එකක් එනවා මේක. දැන් මම කිව්වනේ මහා කොන වලට විභේදනය කරන්නේ නැහැ කියලා. මේක කරනකොට මේ පැත්තට එහෙම ගන්න එපා. විභේදනය කරන්න සුළු කෝණයට. එතකොට මේ පැත්තට ගන්න 3යි cos 60යි. එහෙනම් මේ පැත්තට එනවා 2 ධන 3යි cos 60යි. දැන් සිරස් විභේදනය කරන්න. ඒ කියන්නේ ඉහළට විභේදනය කරනකොට
සිරස්ස ගන්නකොට තිරස්ස ඒවා එන්නේ නැහැ. දෙක අතෑරෙනවා මේ පැත්තට තියෙන එක විතරක් වෙනවා. 3යි sin 60යි. 3යි sin 60. ඔන්න 3යි sin 60ක් එනවා. හැබැයි දෙක එන්නේ නැහැ. දැන් මේ 3 විතරනේ විභේදනය කරන්න වෙන්නේ. මොකද නිව්ටන් දෙක x දිශාවටම තියෙනවානේ. එතකොට මේ පැත්තට 2 ධන 3යි cos 60ක් එනවා. මේ පැත්තට 3යි sin 60 යනවා. හැබැයි විභේදනය කරුවට පස්සේ මොකද මේක නැහැ. ඒ වෙනුවට තමයි මේකයි මේ විභේදනය කරපු එකයි එකතු කරලා තියෙන්නේ. මොකද මේ පැත්ත දෙකක් තිබ්බා 3යි cos 60ක් එනවා. ඔක්කොම එතන 2 දාන 3යි cos 60 මේ පැත්තට විභේදනය කරුවා 3යි sin 60. විභේදනය කරුවට පස්සේ මුල් එක නැහැ. දැන් මෙතන මුකුත් නැහැ. දැන් අපේ තීරණය ගන්න. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. මේ ඔයගොල්ලෝ දන්නවා. cos 60 කියන්නේ භාගය. එහෙනම් මෙතන අපි ලියා ගන්නවා කොහොමද වෙන්නේ කියලා. මේක ලියා ගන්න පුළුවන්. මේ තියෙන 3යි sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. එහෙනම් මේ පැත්තට එනවා බලන්න. 3යි මූල 3 බෙදීම 2ක්. එහා පැත්තට එනවා බලන්න. මේ පැත්තට cos 60 කියන්නේ භාගයයි. එහෙනම් 2 ධන 3 වරක් භාගය. එහෙනම් පොදුනාකාරයෙන් බලන්න 2 වරක් 2 4 4 වරක් 3 2 වරක් 2 4 4 3 7 මෙතන ඉන්නේ 4 බෙදීම 2. මේකමයි මේ 2 වරක් 2 4 4 3 7යි පොදුනාකාරය ගත්ත 4 බෙදීම 2. දැන් ඕක සුළු කරන්නයි තියෙන්නේ. එහෙනම් මේ පැත්තට 7 බෙදීම 2. එහෙනම් මේක සංයුක්තය ලියන්නයි තියෙන්නේ. දැන් බලමු. මේක සංයුක්තය ලියාගත්තේ නම් දැන් සුළු කරගෙන යන්න. ඉස්සලට මූල 19ක් ආපු නිසා මම එක මකන්න. දැන් මේ ඔක්කොම හරි. දැන් ඔක සංයුක්තය ගමු. දැන් මේක සංයුක්තය කියන්නේ 3යි මූල 3 බෙදීම 2 වර්ගය ධන 7 බෙදීම 2 වර්ගය. දැන් හරිද බලන්න. දැන් වර්ග කරනකොට මේ වර්ගයේ මේ 3ටත් අයිති මූල 3ටත් අයිති. දෙකටත් අයිති. ඒ කියන්නේ මේ පද 3ටම මේ වර්ගය අයිති. ඒ වගේ මේ පද දෙකට මේ වර්ගය අයිති. එහෙනම් උඩ පදේ වර්ග වෙනවා 3 වර්ගය මූල 3 වර්ගය. 3 වර්ගය 9යි මූල 3 වර්ගය 3යි 9 වරක් 3 27. 27 බෙදීම මේක මේකටත් අයිති 4. ධන මෙතනට යම් 7 වර්ගය බෙදීම 2 වර්ගය 7 වර්ගය 49 බෙදීම 4. මේක වර්ගමූල. දැන් ආයසන කරන්න පුළුවන්. පොදුනාකාරය 4 බයි 9 7යි 16යි 1යි 4යි 1යි 5යි 2යි 7යි 76 බෙදීම 4. ඉතින් 76ට 4 ඒවා 1යි 36ට 4 වරක් 9. බලන්න ඒත් එන්නේ මූල 19. දැන් ප්‍රශ්නේ තමයි සමහර වෙලාවට මේකයි මේකයි හරි. බලන්න එකම උත්තරේ එන්නේ. සමහර වෙලාවකට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ වැඩේ හරි ලේසි නේ කියලා. ඔව් මේ වැඩේ ලේසි බල දෙකක් තියෙන වෙලාවට විතරයි. බල කීපයක් දුන්නාම මේ වගේ කරන්න බෑ. මොකද PQ හොයාගන්න බෑ බල ගොඩාක් තියෙනවානේ. දෙයකට හදාගන්න එපේ. ඒක නිසා තමයි මේ ක්‍රමයට යන්නේ. ඒ නිසා බල දෙකක් තිබ්බොත් පුතාලා මේ ක්‍රමයට යන්න ඕනනම් එහෙම ලියන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි බල දෙයකට වඩා වැඩි හැම වෙලාවකදීම එකිනෙකට ලම්බ දිශා දෙකකට විභේදනය කරගන්න. ලියනවා මේ කියන එක. එම නිසා බල දෙකක් පමණක් ඇති විට එහි අගය යන r සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2යි pq cos θ වලින් වර්ගමූල. මේ θ අණුවට වඩා කුඩා වෙනකොට ලිවිය හැකි අතර දෙක ඔක්කොම ලියන්න r සමානයි
ඊට අනුනාම නිකමත බල දෙකක් ඇතුළේ r සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2p q cos θ වල වර්ගමූල ලිවිය හැකි අතර එතනම දාගන්න මෙන්න මේ විදිහට තව එකක් බල දෙකකට වඩා වැඩි විට බල දෙකකට වඩා වැඩි විට ඉහත ආකාරයට එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කර සංප්‍රයුක්තය कैपिटल R समानाई y वर्ग धन x वर्ग वर्गमूलයෙන් ලියන්න දිශාව ඉතින් tan θ ඔයගොල්ලෝ දන්නවා මගින් ලියන්න ඊළඟට ලියන්න මෙය ඕනම ඒකතල දෛශික පද්ධතියකට වළංගු වේ මෙය ඕනෑම ඒකතල දෛශික පද්ධතියකට වළංගු වේ. right අපි ටිකක් ලොකු ගානක් අදම ඒතර තමයි තේරෙන්නේ. මෙන්න මේ විදිහට. ඊළඟ එක්සැම්පල් එක බලන්න. මෙන්න මේ ලක්ෂයකදී ක්‍රියා කරන බල කීපයක් දීලා තියෙනවා. මේවා මේ එක්සෑම් එකේ දෙන්නේ මේ පරිමාණයට ඇඳලා නෙමෙයි. මේ වගේ බල කීපයක් තියෙනවා. හරි මෙන්න මේ විදිහට බල කීපයක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට මේ කෝණාංශික 60යි එතකොට මේ කෝණාංශික 30යි දැන් මේ කෝණය අංශික 60යි ආපහු මේ कोणයක් अंशिक 60යි මේක अंशिक 30යි ඔය විදිහට තියෙන්නේ ඊතල හරියට දාගන්න නැත්නම් සුළු කරද්දි වරදී මේක නිව්ටන් 8යි මෙතන නිව්ටන් 2යි ඊළඟට මෙතන නිව්ටන් 6යි මෙතන නිව්ටන් 3යි ඊළඟට මෙතන නිව්ටන් 10යි මෙතන නිව්ටන් 12යි මේකේ නිව්ටන් 20යි මේ ලක්ෂයේ x ලක්ෂයකදී ක්‍රියා කරන බල මෙන්න මේ විදිහට බල හතක් තියෙනවා ලියන්න ඒ කියන්නේ හිතන්න එකම තලයක තිබිලා වස්තුවක් මත කීප දෙනෙක් මේ පැති වලින් අදිනවා කියනවා. හැබැයි එකම තලයක තියෙන්නේ තියලා ඇද්දාම මෙයා කොයි පැත්තටද යන්නේ කියලා. අර මට හැමතැනම මේ පැත්තටයි මේ පැත්තටයි කම දාලා නෙමෙයි. ඒතකොට තල කීපයක්. එකම තලයක කියන මම මෙහෙම ඉන්නකොට මගේ මෙහාට කමයක්, ආයෙ මෙහාට කමයක්, මෙහාට කමයක්, පහළට කමයක් මෙහෙම. ඒ කියන්නේ එක තලයක තියෙන්නේ මෙහෙම. වෘත්තයක් ගත්තා නම් වෘත්තයමත් තමයි මේ ඔක්කොම බල ටික තියෙන්නේ. එම බල කීපයක් තියෙනවා. ලියන්න රූපේ පරිදි බල හතක්. ඒකතල බල හතක්. රූපේ පරිදි ඒකතල බල හතක්. x ලක්ෂයේදී ක්‍රියා කරයි.
දැන් සංප්‍රයුක්ත බලයේ විශාලත්වය සහ දිශාව සොයන්න. සංප්‍රයුක්ත බලයේ විශාලත්වය සහ දිශාව සොයන්න. දැන් ඉස්සෙල්ලම මේ වගේ එකක් ගන්නකොට අපි x දිශාවටයි y දිශාවටයි විභේදනය කරගන්නවානේ. දැන් ඔයගලන්ට හොඳ අදහසක් එනවා ඇති. දැන් තිරස් බල ගන්න ගියාම මේ පැත්තට 6ක් තියෙනවා. මේ පැත්තට 3ක් තියෙනවා. 20 කැලක් එහාට එන්නේ. 12 කැලක් වමට එන්නේ. 10 කැලක් විතරයි දකුණට එන්නේ. මේ කියන්නේ සංප්‍රයුක්තයේ වම් පැත්තට තියෙන තිරස්ස. කියන තිරස්ස ගන්න බල තියෙන වම් පැත්ත. දකුණු පැත්ත නෙමෙයි. ඊට සිරස්ව ගන්න බල මෙහාට 8ක් තියෙනවා. මෙහාට 12යි මෙහාට 20යි. සිරස්ව ගන්න බලවල සංප්‍රයුක්තය 15ට තියෙනවා. ඉතින් එහෙම ගන්න එක හොඳයි. දැන් අනිත් පැත්තට ගත්තට කමක් නැහැ පුතාට රිනේ. ඒතකොට ආපහු රූපය අඳිනවා අපි. එම නිසා ඉහළට රින පහයි ගියොත් පහට ධන පහයි කියලා ආය යනවා. එහෙම. රයිට්. අපි ඔන්න දැන් එනවා විභේදනය කරනවා. තිරස්ව විභේදනය කරනවා. තිරස්ව විභේදනය කරනකොට තිරස්ස ඒ පැත්තට තියෙන බල ඔක්කොම ඇදලා ගන්න. ලම්බකව තියෙන අතරින් අනිත් ඔක්කොම විභේදනය කරන්න. රයිට්. තිරස් බල ගමු. එහෙනම් මේක වම් පැත්තට තියෙනවා කියලා තේරෙනවා. ඔන්න x දිශාවට විභේදනය කරනවා. ඒවා ටික ඔක්කොම අපි යටින් ලියා ගන්නවා. y දිශාවට තියෙනවා වෙන y. x දිශාවට තියෙනවා අපි ලියනවා. ඔන්න x දිශාවට තියෙනවා ලියනවා. 6යි 3යි 9යි කියලා හොඳටම තේරෙනවා. මේක ඇත්තටම 9යි කියලා එකපාර ලියන්න පුළුවන්. ඒ වුණාට මම මෙහෙම ලියනවා. ඔන්න මේකත් ගත්ත තිරස්ස මේකත් ගත්තා. 20 මෙහාට විභේදනය කරන්න 20යි cos 60. ඔන්න මෙතනින් ආපහු වෙනවා 20යි cos 60 දක්ෂණා කිරීම 10යි කියලා ලියන්න. මොකද cos 60 උත්තරේ භාගය. ඔන්න මේකත් හරි මේකත් හරි මේකත් හරි තිරස් ගන්න. තිරස්ස ගන්න මේ සිරස් ඵලය අතහැරෙනවා. මෙයාමයි ගන්න වෙනවා. තිරස් විභේදනය කරන්න කෝණයේ තියෙන පැත්තට 12යි cos 30යි කෝණයේ නැති පැත්තට 12යි sin 30. ඒකත් ගන්න. මේක 12යි sin 30. ඔන්න දැන් බලන්න කොහොමද බලන්න. 6 හරි 3 හරි 20 හරි 12 හරි. හරි. 20 cos 60 ගත්තා 12යි sin 30 ගත්තා ඒවා හරි. මේ බලයක් හරි. මේක ඔක්කොම හරි. මේක හරි කියන්නේ ඒක මේක එන්නේ නැහැ. ඊළඟ මේකත් හරි. ඒ කියන්නේ මේක එන්නේ නැහැ ඊටස්සකදී. මෙන්න මේකෙන් එනවා. මේකෙන් එන්නේ බලන්න දකුණු පැත්තට. මේ ඔක්කොම එන්නේ වම් පැත්තට. මෙයා හැරුවත් මේ ඉතලෙන්නේ වමට. මෙන්න මෙයාගේ ඉතලෙන්නේ දකුණට. කොහොමද ඒක එන්නේ? 10යි sin 60. හැබැයි ඒක විභේදනය කරන්න මේ පැත්තට 10 මේ පැත්තට 10යි cos 60 මේ පැත්තට 10යි sin 60 ඒක ඉතලෙන්නේ දකුණට. අපි ගන්නවම නිසා ඒක ඍණ 10යි sin 60. එතකොට දැන් විභේදනය කරනවා නම් y පැත්ත. ඔන්න y වල අගයන් කියනවා දැන්. ඊළඟට ධනටක් තියෙනවා පහළට දෙකක් තියෙනවා. පහළට අගය තියෙනවා කියලා අපිට පැහැදිලි. ඒ නිසා අපි මේක y අගය තමයි පහළට තියෙන y අගයක් විදිහට ගමු. right. පහළට තියෙනවා දෙකක් ඊළඟට තියෙන එක වෙන අගයක්. එතකොට මේක 20න් ලොකු අගයක් කියනවා නේද එහෙම ලිව්වේ. නැත්තම් කාට හරි ඕන නම් දැන් 12නුත් එහෙම තියෙන නිසා කෙනෙකුට ඕන නම් දැන් පහළට නැතුව කෙනෙකුට ඕන නම් මේ පැත්තට ලකුණු කරන්න පුළුවන් මේ පැත්තට කියලා. එකපාරට හිතන්න අමාරු හිතා ගන්න බැරි සමහර විට කොයි පැත්තට ලකුණු කරුවත් වань. හැබැයි එහෙම ලකුණු කරන අය එතකොට ඉහළට දාන්නටයි පහළට වෙන දෙකයි ලියන්න ඕන. අයි මේ පැත්තට ප්ලස් මේ පැත්තට මයිනස්. මේ වැඩේ ඉවරයි. ඉතින් මේ බල විභේදනයේ තනි කරම තියෙනවා. ඒ දෙක ඉවරයි. මේ දෙක කොහොමද ඉවරයි සිරස් බල ගන්න මේ දෙකෙන් නෑ. මේක ඉවර කරලා එමු 10යි cos 60 එනවා. එහෙනම් 10යි cos 60ක් එනවා. එතකොට මේ අර සිරස් තිරස් විභේදනයේදී අපි මේ ගන්නකොට තිරස් විභේදයේදී ඍණ 10යි sin 60 10 sin 60ක් ආවා. මෙන්න ඒක ඒ වගේ මේක සිරස් එක එනවා 10යි cos 60ක් ඉහළ. මම ඊළඟට ගන්න නිසා ඒක දාන්න. ධන 10යි cos 60. ඒකෙම තිරස් ගන්නකොට තමයි මේ 10යි sin 60. ඔන්න හරි. 8 හරි. 2 හරි. 10යි cos 60ක් හරි.
දැන් මේ දෙකේ ඉන්නේ තිරස්ස පහ. බලන්න 20යි sin 60. 20යි sin 60 එක නෙමෙයි. 20යි sin 60. ඒක නෙමෙයි. මෙන්න ඒක. ආපහු 12යි cos 30. ආපහු 12යි cos 30. ඒකත් නෙමෙයි. මේවම 12යි sin 30 තිරස්ස ආවකට ඇති. මේකම 20යි cos 60 sin 60. දැන් මේකේ cos 60 ආව තිරස්ස. ඒක සිරස්ස sin එකකින් හරි. 10යි cos 60 සිරස් වෙනකොට 10යි sin එක තමයි තිරස්ස ආව. ඒක හරි. ඊට අනිත් හරි. ඔන්න තිරස්ස තියෙන බල ටික හරි. 8 හරි, 2 හරි, 10 හරි, මේ දෙක හරි. ඊට පස්සේ මේ දෙකත් හරි 12යි 20යි හරි. දැන් මේක සුළු කරන්නයි තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. 12 තියෙන්නේ ඉහළට. 12 තියෙන්නේ 12යි cos 30. අපි ඉහළට විභජනය කරුවේ මේක 12යි cos 30. ඒක ඊතලෙන්නේ ඉහළට. ඒක දාන්න. මේක දාන්න. මේ 20යි sin 60 විතරයි 20යි sin 60යි දෙකයි විතරයි අනිත් පැත්තට එන්නේ. 20යි sin 60ත් රින දාලා තියෙනවා දෙකත්ම රින දාලා තියෙනවා. 8 ධන හරි 10යි cos 60 හරි ධන 12යි cos 30 හරි ධන. එක්කම ධන මේ 20යි sin 60 රින ආපහු දෙක රින ඒවා ටික හරි. අර මේ පැත්තට විභජනය කරද්දී දකුණු පැත්තට තියෙනවා වම් පැත්තට තියෙනවා 6 3 හරි. ඊට පස්සේ 8 දෙකේ ඉන්නේ ලම්බකයි. මම මේ තිරස් විභජනය ගැන මතක් කරන්නේ 10යි sin 60 රින අතන 10යි sin 60 රින හරි. ඒක දකුණට ඉන්නේ 12යි sin 30 ධන 12යි sin 30 ධන හරි. ඊළඟ 20යි cos 60 20යි cos 60. දැන් ඔක්කොම ටික හරි. දැන් ඇත්තටම ෆිසික්ස් වලදී කරගන්න ඕන මෙන්න මේ ටික. මෙතනින් යාට ෆිසික්ස් නෑ මෙතනින් යාට නෝ ඕලෙවල්. දැන් මේක පොඩ්ඩක් සුළු කරගත්තා නම් 6 3යි 9. cos 60 කියන්නේ භාගය. මේක භාගය. මේක මෙතනින් 10යි. ධන 12යි sin 30. sin 30 කියන්නේ භාගයයි. ඒතර මේක භාගයක් නිසා මෙතනින් 6යි. ඍණ 10යි sin 60. sin 60 කියන මූල තුන වේදීම දෙක. ඒතර මෙතනින් ඉන්නේ ඍණ 5යි මූල තුන. ඔන්න සිරස් එක තිරස් එක හරි මේ පැත්තට තියෙනවා. එතකොට මේ තියෙන්නේ 10 19 25 25න් අඩු වෙන්න ඕනේ 5යි මූල 3. ඕන 5 පිළිවෙල ගන්න පුළුවන්. මෙන්න තිරස් එක හරි මේක. දැන් සිරස් එකත් ඔය වගේම සුළු කරගන්න වෙනවා. මේ බලන්න සිරස් එක සුළු කරගත්තාම එන්නේ 8යි මෙතන 10යි cos 60 කියන්නේ භාගයයි. එතකොට මෙතන එනවා 5 8යි 5යි 13යි 13න් දෙකක් ගියා 11යි. එතකොට 11ක් එනවා. මෙන්න sin එක කියන මූල තුන බෙදීම දෙක මෙතන එනවා 10යි මූල 3. දාන්න. cos 30 කියන්නේ ආපහු මූල තුන බෙදීම දෙකයි. එතකොට මෙතන එනවා 6යි මූල 3. එතකොට මෙතනින් එන්නේ සුළු කරනකොට 11 10යි ඍණ 4යි මූල 3යි කියන. ඔය විදිහට එන්නේ. එහෙනම් බලන්න මම මේක කියන්නම්. 11 ඍණ 4යි මූල 3. දැන් මොකද අපිට එන්නේ මේ පැත්තට එනවා 11 ඍණ 4යි මූල 3. මේ පැත්තට එනවා 25 ඍණ 5යි මූල 3. මොන දැන් බල පද්ධතිය මෙතන නේවා විභජනය කෙරුවා. දැන් තමයි අපි සංප්‍රයුක්තය හොයන්නේ. දැන් සංප්‍රයුක්තය අපි R කියලා ගත්තාම මේ කෝණය θ නම් එහෙනම් බලන්න අපිට R වල උත්තරේ ලියන්න පුළුවන්. R වල උත්තරේ ලියන්න පුළුවන්. p වර්ගය දන එහෙම නැත්නම් y වර්ගය දන x වර්ගයේ වර්ගමූලය. මේක ගන්නවා y කියලා මේක ගත්ත x කියලා. එහෙනම් අපි ලියාගන්නේ 4 ඍණ 4යි මූල 3 වර්ගය ධන x වර්ගයේ 25 ඍණ 5යි මූල 3 වර්ගය. දැන් මේවා සුළු කර කර ඉන්න ඕනේ නැහැ. මේවා සුළු කරන්නේ a වර්ගය ධන b වර්ගය ඍණ 2යි ab. a වර්ගය ධන b වර්ගය ධන ඍණ 2යි ab කියන. හැබැයි මේ මූල 5යි මූල 3 වර්ග වෙනකොට 5ටත් වර්ගයයි තියෙන්නේ මූල 3ටත් වර්ගය. ඒ කියන්නේ 5යි මූල 3 වර්ග වෙනකොට මේකේ ඉන්නේ 25 වරක් 3යි කියන. මෙයක් වර්ග වෙනවා මූල 3 වර්ග 3යි. ඒතර 75 යන්නේ වයින්. ඒවා සුළු කරන්න ඇති අවශ්‍යතාවයක් නැහැ. ලියන්න ඔය විදිහේ. ඒතර මේක තමයි විශාලත්වය. දිශාව.
तो දිශාව ගන්නකොට බලන්න දිශාව ලියන්නේ tan θ වලින්. tan θ වල y අක්ෂයට තියෙන අපිට මේක 11.4 11.4 බද්ධ පාදයේ තියෙන්නේ 25.5 tan θ කියන්නේ ඕක නම් θ කියන්නේ tan ඉන්වර්ස් න්‍යාංගය කියලා අපි කියනවා. මෙන්න මෙහෙමයි අපි ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්ත බලය හොයාගන්න. ඒකතල බල පද්ධතියක් ගත්තා මතක ඇති. ඒකේ සංප්‍රයුක්ත බලය හොයන්නේ මම මේ කියපු විදිහට. right. දැන් අපි මේක සම්පූර්ණයෙන් ඔප්පු කරන්න ඕනේ PQ බල දෙකක් දීලා. එතකොට තමයි මේක සම්පූර්ණ. ලියන්න. P හා Q වශයෙන් බල දෙකක් දී ඇති විට P හා Q වශයෙන් බල දෙකක් දී ඇති විට ලියන්නේ ඒවා අතර කෝණය θ නම්. ඒවා අතර කෝණය θ නම්. P හා Q බල දෙකක් දී ඇති විට ඒවා අතර කෝණය θ නම් සංප්‍රයුක්තය R සමානයි. ඒ කියන්නේ මෙන්න මේක ඔය කියන්නේ ඒගොල්ලෝ මේක P නම් මේක Q නම් මේක θ නම් සංප්‍රයුක්තය R ලියන්න කියනවා P වර්ගය දන Q වර්ගය දන 2pq cos θ වලින් ලැබෙන බව පෙන්නන්න. සංප්‍රයුක්තය R නම් R සමානයි මේක ලියන්න මේ බව පෙන්වන්න. ඒතර සමාන්තර ආශ්‍රයයන් දැන්ද එහෙම දඟලන්නේ නැහැ. දැන් නිකන් ඔප්පු කරන්නනේ කියන්නේ. අපි අර දන්න තියරම් එක තාම. right. අපිට දීලා තිබ්බේ මෙන්න මෙහිමයි. මේක P මේක Q මේක θ. දැන් පුතාලා මේක විභේදනය හරියට මම මේ කියන විදිහටම කරගෙන යනවා. එතකොට මේ පැත්තේ එනවා P sin θ. ඒක සිරස් විභේදනය කරුවොත් තිරස් විභේදනය කරද්දී Q කොහොමද තිබ්බා? තව එකක් එනවා P cos θ කියලා. දාන P cos θ. දැන් මේක තමයි සංප්‍රයුක්තය මෙන්න දැන් මේක තමයි y ට තියෙන්නේ මේක තමයි x ට තියෙන්නේ. මොන y සහ x දින හදාගත්තා. මම කිව්වාට ඕනම එකක් දුන්නාම තිරස්වයි සිරස්වයි විභේදනය කරන්න. තිරස් විභේදනය කරද්දී q විභේදනය කරන්න දෙයක් නැහැ. මම පැහැදිලි කර කිව්වා විභේදනය කියලා cos θ sin θ ඕනේ නැහැ. අපි සලකන පැත්තට දෛශක ලියන්න. මෙන්න සලකන පැත්ත එක තමයි විභේදනය. q තියනවා p cos θ එනවා. ඒතර මෙයා ඉන්නේ දකුණට දෙන්න එකතු. ඒක තමයි x කියලා අපිට ගන්න වෙන්නේ. මෙන්න x දිශාවට තියෙන ඔක්කොම ටික. ඕන අපක සමාන x කියලා ලියන්න. මෙන්න x දිශාවට තියෙන ඔක්කොම ටික මේක සමාන යවන්න x කියලා ලියන්න. y කියලා යන්නේ බලන්න සිරස්ස ගද්දි q එන්නේ නැහැ. p sin θ විතරයි. මෙන්න y. හැබැයි මේවා විභේදනය කරද්දී සුළු කරද්දී ඔයගොල්ලෝ උත්තර ගන්න නම් අනිවාර්යයෙන් මේවා ටික මතක තියෙන්න ඕනේ. cos වර්ගයේ θ දර sin වර්ගයේ θ සමාන 1. ඕක මතක තියෙන්න ඕනේ. ආපහු sin θ බෙදීම cos θ tan θ sin 2θ කියන්නේ 2 sin θ cos θ. right. පුතාලා දැන් ඉතින් ඔක වර්ග කරන්න. සංප්‍රයුක්තයනේ මේකේ පයිතගොරස් තියරමනේ මෙන්න මේක වයින් ඔක මෙතන තියන්න. මෙන්න දැන් ඉතින් මේක මතක තියෙන්න ඕනේ. එහෙනම් පයිතගොරස් තියරම් එකෙන් මේක p sin θ නම් මේකත් p sin θ. මේ පාදේ p sin θ නම් මේ පාදයක් p sin θ. එහෙනම් පයිතගොරස් තියරම් එකෙන් කියන්නේ මේකේ වර්ගය සමානයි මේකේ වර්ගය නම් මේකේ වර්ගය. දැන් පුතාලා ලියලා සුළු කරන්න. එහෙනම් r වර්ගය සමානයි p sin θ වල වර්ගය. දැන් මේ වර්ග කරනකොට මේ දෙන්නටම මේකයි තියෙක ඔයගොල්ලෝ දන්නවා. ධන q ධන p cos θ ඒකේ වර්ගය. මේ වර්ග මේ දෙන්නටම ආයි. දැන් සුළු කරගෙන යන්න. දැන් සුළු කරගෙන යන්න. මේක වර්ග කරනකොට එන්නේ නම් p වර්ගය sin වර්ගය θ. ධන මේක වර්ග කරද්දී q වර්ගය
ධන මේක වර්ග කරන්න මේ පදේම වර්ග වෙන්නේ එතකොට p වර්ග වෙනවා cos θ වර්ග වෙනවා වර්ග කියන්නේ ඉස්සෙල්ලා දාන්න. නම් a ධන b වල වර්ගය මේ තියෙන්නේ a වර්ගය q වර්ගය b වර්ගය p cos θ වල වර්ගය. ඒතර වර්ගයෙන් මේ දෙන්න වෙනවා ධන 2ab ධන 2 a වෙනුවට තියෙන q මේක p cos θ. දැන් සුළු කරන්න ඕලන්ට පැහැදිලි මේ පද දෙකේ p වර්ගය පොදුයි. එහෙනම් p වර්ගය එළියට ගන්න. වරාන් ඇතුළේ ඉතුරු වෙනවා sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ එකක්. q වර්ගයක් තියෙනවා. ධන 2p q cos θ එකක්. එහෙනම් බලන්න මේ පද එකයි. එහෙනම් එනවා p වර්ගයේ ධන මේ පද එකයි කියලා කිව්වා. p වර්ගයේ ධන q වර්ගයේ ධන 2p q cos θ එකක්. මෙන්න ඔක්කො කිරීම. ඒ නිසා පුතාලට ඕන වෙලාවක මේවා දුන්නොත් ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපේ තියරම් එක තමයි ඒකතල බල පද්ධතියට මේ දෛශිකවලදී කියන්නේ ඒකතල දෛශිකයක් මේ. ඉතින් ඒකතල දෛශික තියෙනකොට ගොඩාක් තියෙනකොට සංප්‍රයුක්තය ගන්නේ තිරස් දිශාවටයි සිරස් දිශාවටයි විභේදනය කරන ඒ දෙකේ සංප්‍රයුක්තය. ඒකට හේතුව මේ විශ්වයේ තියෙන ඕනම දෛශිකයක් දිශා දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් සංප්‍රයුක්තයක් x දිශාවටයි y දිශාවටයි විභේදනය කරන්න පුළුවන්. එහෙනම් ඒ තියරම් එකේ දිගේ තමයි යන්නේ. එහෙනම් අපිට දෛශික ගොඩාක් තියෙනකොට අපි මේ දිශා දෙකට විභේදනය කරලා ඒක සංප්‍රයුක්තය හොයනවා. හැබැයි බල සමාන්තර ආශ්‍රවයෙන් ආවගන මතක ඇති මෙන්න මේ උත්තරය අපි එකපාර ලියුවා. බල සමාන්තර ආශ්‍රවයෙන් මේ උත්තරය අපි එකපාර ලියුවා මතකද මේ. මේ ආවර්ගුණ ආර්කන එක වර්ගුණ. මේ බල සමාන්තර ආශ්‍රවයෙන් එන්නේ. හැබැයි දැන් අපි පෙන්වන්නේ ওই බල සමාන්තර ආශ්‍රය නෙමෙයි මේ ඇවිල්ලා දෛශික විභේදනය. විභේදනය කරුවා මෙන්නේ ඒකම. ඉතින් බල සමාන්තර ආශ්‍රය ප්‍රවේත ඇත්තට විභේදනය කිතාන්තිවල ඔප්පු වෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට කිව්වොත් මේ විදියට p හා q දෙක සංප්‍රයුක්තය මේ වගේ ලැබෙන බව පෙන්වන්න කියලා සමාන්තර ආශ්‍රය උන්නේ කෙලිම දිශා දෙකකට විභේදනය කරලා සංප්‍රයුක්තය හොයන්න පුළුවන්. ඒක නිසා අදින් පස්සේ මතක තියාගන්න. එකම තලයක තියෙන බල කොච්චර තිබ්බත් හැබැයි එකම තලයේ තියෙන්න ඕනේ. ඒවට කියන්නේ ඒකතල බල කියලා. දැන් ඊළඟ පාඩම තමයි ඒකතල බල කියන්නේ. සාපේක්ෂ ප්‍රවේගයට පස්සේ සාපේක්ෂ ප්‍රවේගයට පස්සේ. මොකද සාපේක්ෂ ප්‍රවේගයේ තියෙන දෛශික. දෛශික ත්‍රිකෝණය ඒකෙත් තියෙනවා. එතකොට ඒකතල බල පද්ධතියක සංප්‍රයුක්තය හොයන්නේ මේ විදිහට. මොකද්ද? තිරස්සයි සිරස්සයි ඔක්කොම බල ටික විභේදනය කරලා y වර්ගයේ ධන x වර්ගයේ වර්ගමූලයෙන් සංප්‍රයුක්තය ලියනවා. ඔක්කොම බල ටික y අක්ෂයේ පැත්තට ගන්නවා. ලම්බකේව අතහැරෙනවා. ඔක්කොම බල ටික x අක්ෂයේ පැත්තට ගන්නවා. ලම්බකේව අතහැරෙනවා. ඒ දෙකේ සංප්‍රයුක්තය කරන පය දෙක රැස්කින් y වර්ගයේ ධන x වර්ගයේ. ඒක තමයි සංප්‍රයුක්තය. ඒ සංප්‍රයුක්තය හරියටම මේ උත්තරයට සමානයි කියලා අපි ඔප්පු කරගත්තා. ඒ නිසා එහෙනම් මේ විදිහට දාන්න පුළුවන්. ඒ විදිහට දාන එක්සැම්පල් එකේ හොඳ මේකක් තමයි මම අර ඉස්සලා වෙන්නේ. අර ලොකෝට විභේදනය කරේ x දිශාවට y දිශාවට. ඒ වගේ බල 20ක් දුන්නා 30ක් දුන්නා තෝම කරන්න පුළුවන්. සාමාන්‍ය එක්සෑම් එකකට බල 4ක් වගේ තමයි දෙන්නේ. ආනත් එක බලයක් වගේ තමයි දෙන්නේ. මොකද එක බලයක් තියෙද්දි විභේදනය කරන්න දන්නවා නම් බල ඔක්කොටම දන්නවා. ඒක නිසා ඒ විදිහටයි දෙන්නේ. නැතුව මේවා දෙනකොට බල ගොඩාක් තියලා විභේදනය කරන්න කියලා රචනා ප්‍රශ්න කවදාවත් තියලා එක්සෑම් එකේ අහන්නේ නැහැ. ඕවා අහන්නේ සාමාන්‍ය MCQ පේපර් එකේ. ඒතර ඒවට අපි රෙඩි වෙන්න ඕනේ. ඒක තමයි. උදාහරණ දැන් මේ නෝට් එක මුත්තට හදලා තියෙනවානේ. අපි කොහොමද කරුවේ? අපි කරුවා දෛශික ත්‍රිකෝණය, දෛශික සුළු කිරීම. ඊළඟට දෛශික ත්‍රිකෝණයේ යොදලා ගණන් හදන එක. ඊට පස්සේ දෛශික වල සංප්‍රයුක්තය හොයන එක. ඊට පස්සේ වෙනවා බල සමාන්තර ආශ්‍රිත ප්‍රමේය. ඊට පස්සේ බල සමාන්තර ආශ්‍රිත ප්‍රමේයේ සංප්‍රයුක්තය. ඒකේ θ අණුවට වඩා වැඩි වෙනකොට අණුවට සමාන වෙනකොට අණුවට අඩු වෙනකොට. ඒ ඔක්කොම ටික නෝට් එකට දාලා මෙන්න මේක තල බල පද්ධතියක සංප්‍රයුක්ත බලයේ නෝට් එකට දාලා නෝට් එක සම්පූර්ණ කරන්න. මොකද ඊළඟට තියෙන අතරම දෛශික වල භාවිතයක්, දෛශික ත්‍රිකෝණයේ භාවිතයක් ඒක තමයි සාපේක්ෂ ප්‍රවේගය. සාපේක්ෂ ප්‍රවේගය කියන පාඩමේදී අපි දෛශික ත්‍රිකෝණය ගන්නවා. දෛශික ත්‍රිකෝණය ගන්න නැතුව ගන්න පුළුවන්. මොකද දෛශික ත්‍රිකෝණය හදන්න මේ වගේ විභජනය කරන්න පුළුවන් කියලා දන්නවා. එහෙමත් කරන්න පුළුවන්. මම ඔක්කොම ටික මුත්තට පැහැදිලිව කියලා දෙන්නම්. දැන් මේක සම්පූර්ණ කරලා නෝට් එක ඕගොල්ලෝ මට ඊළඟ දවසේ ඊළඟ දැන් නෝට් එක මේ සුමාන මම දාලා තියෙනවා. ඊළඟට දැන් අද ඕගොල්ලෝ සෞන්දර්ය නිසා අද පේපර් එක කරන්න තියෙනවා.
ඕගොල්ලෝ හැමදෙනාම දෛශික සම්පූර්ණ කරලා මට ලබන ඉරිදා වෙනකොට නෝට් එක දෙන්න ඕනේ. රයිට්. අපි ළඟ පාඩමේදී